from expert YouTube channel එක තුලින් ජ්‍යාමිතිය විෂය කොටස ඔබට හඳුන්වා දෙන්න ඔබ හමු වෙන දෙවෙනි දිනය අදයි. අතන පළවෙනි දිනේදී අපි ජ්‍යාමිතිය පිළිබඳ මූලික අදහසක් ලබා ගත්තා. මම හිතනවා ජ්‍යාමිතිය පිළිබඳ කිසියම් බියක් සැකයක් මේක අමාරු විෂය කොටසක් කියලා හිතුවනම් ඔබේ ඒ අදහස කිසියම් දුරකට වෙනස් වෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් ඇත්තටම එතෙන්දී අපි කතා කරේ මූලිකම සරලම સિદ્ધාන්ත කීපයක්. සමාන්තර රේඛාවල තියෙන ලක්ෂණ, ඒකාන්තර කෝණ සහ අනුරූප කෝණ සමාන බව, මිත්‍ර කෝණවල එකතු අංශක 180ක් බව, ඊට අමතරව ප්‍රතිමුඛ කෝණ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන බව, සරල රේඛාවක් වටා සරල රේඛාවක එක පැත්තේ පිහිටි කෝණවල එකතු අංශක 180ක් කියන එක, ලක්ෂයක් වටා කෝණ කියන එක අංශක 360ක් කියන එක. මෙන්න මේවා පසුබිම් කරගෙන තමයි අපි අත්‍තරම ගැටලු සාකච්ඡා කරේ. මේ දැනුමත් එක්ක අපි තව ටිකක් ඉදිරියට යන්. ඇත්තටම මේ ජ්‍යාමිති වාගේ විෂය කොටසක් ගත්තාම මේ විෂය කොටස බොහොම සරලයි. හැබැයි සමහර වෙලාවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න, ප්‍රශ්න සුළු කරගන්න, ප්‍රශ්න විසඳ ගන්න තර්කානුකූලව හිතන විදිය, අපි සමානතාවන් ප්‍රයෝජනට ගන්න විදිය ඊටාම වැදගත් වෙනවා. එහෙම නැත්තම් ඒ කියන්නේ මේ විෂය අමාරුකම හින්දා නෙමෙයි ඔබට මොනවා හරි ගැටලුවක් වෙනවා නම් ඔබ හිතන්නේ කොහොමද මේ දීලා තියෙන දත්තය අවසාන ප්‍රතිඵලය ලබා ගන්න කොහොමද සම්බන්ධ කරගන්නේ? අන්න ඒ දැනුම තමයි අපිට ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය වෙන්නේ. අපි බලමු මේවා ගැටලු කීපයක් විසඳපුවාම ඔබට අතරම නිවැරදි අදහසක් එයි. මොකද මේවා ප්‍රගුණ කරලා අත්දැකීමත් එක්ක ඒ පළපුරුද්ද ගන්න ඕනේ. එහෙම නැත්නම් කෙනෙකුට කියලා දෙන්න බෑ මෙන්න මේ විදිහට කරන්න කියලා. පිටින් කිව්වට ඒක තේරෙන්නේ නැහැ. ඔබම මේ ප්‍රශ්න නැවත සාකච්ඡා කරලා නැවත කරලා උත්තර අරගෙන බලන්න. උත්තර නිවැරදිද කියලා. නිවැරදි නැත්නම් ආයෙ නැවත හදාන්න. හොඳයි අපි බලමු 2000 වෘද්දේ දීලා තියෙන ප්‍රශ්නයක්. අපිට සමාන්තර රේඛා දෙකක් ආශ්‍රිතව දීලා තියෙනවා. දී ඇති රූපේ AE සමාන්තරයි DE වේ. DCB කෝණයේ සමච්ඡේදක CA වේ. CBE කෝණයේ සමාන අංශක 50 නම් XC අගය සොයන්න. සාමාන්‍යයෙන් මේවායේ ගාණක් දෙනකොට ඒකේ දත්ත කීපයක් දෙනවා. සමහර වෙලාවට දත්ත වැඩිපුර දීපුවම සමහර කෙනෙක් හිතනවා මේක වැඩේ අමාරු කරලා තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම සිද්ධිය ඒක නෙමෙයි. අපිට දත්ත දෙන්නේ ඒ ගැටලුව විසඳන්න පහසු කරන්න. දැන් බලන්න මෙතන අපිට දීලා තියෙන රූපයක් පොඩ්ඩක් සටහන් පිටපත් කරගමු. සමාන්තර රේඛා දෙකක් අපිට මේ විදිහට දක්වලා තියෙනවා. සමාන්තර රේඛා දෙක DC සහ AE. මේ සමාන්තර රේඛා දෙක A සහ C ලක්ෂය කරලා තියෙනවා. A සහ C ලක්ෂය කරලා තියෙනවා. C වල සිට තවත් සරල රේඛාවක් ඉඳලා තියෙනවා B දක්වා. එතකොට මේ කෝණයේ අංශක x කියලා අපිට දීලා තියෙනවා. මේ කෝණයේ x, මේ කෝණයේ අංශක 50ක් කියලා ලකුණු කරලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ රේඛාව සමාන්තරයි මේ රේඛාව කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ CB කෝණයේ අංශක 50ක් නම් XC යගේ සොයන්න. මේ x වල අගේ හොයන්න කියලා තියෙනවා. දැන් අපිට මේ දීලා තියෙන දත්ත පොඩ්ඩක් බලන්න. දී ඇති රූපේ AE සමාන්තරයි DC වේ. AE සමාන්තරයි DC. මේ රේඛා දෙක සමාන්තරයි. සමාන්තර නම් අපිට කියන්න පුළුවන් මේ තියෙන ලක්ෂණ අපි දැන් නිකමට හිතුවොත් එහෙම මේක ඒකාන්තර කෝණය නිසා මේ කෝණය මේ කෝණයට සමානයි. මේක ගත්තොත් ඒකාන්තර කෝණය මේ කෝණය මේ කෝණයට සමානයි. මේ වගේ මේ දීලා තියෙන තොරතුරු ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඊට අමතරව කියනවා DCB කෝණයේ සමච්ඡේදකයේ CA වේ. DCB කෝණයේ සමච්ඡේදකය CA වේ. මොකද්ද මේ සමච්ඡේදකය කියන්නේ? සමච්ඡේදකය කියන්නේ හරියට දෙකට බෙදෙන රේඛාව. එහෙනම් මෙතන DCB කෝණයේ සමච්ඡේදකය CA වේ. එහෙනම් මේ කෝණයේ සමච්ඡේදකයේ CA වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කෝණය හරියටම සමාන කොටස් දෙකකට බෙදනවා මේ රේඛාව මගින්. මේ තොරතුරු ටික අපි තියාගන්න ඕනේ. හරි. අපි මේ දීලා තියෙන දත්ත වලින් අපි බලමු මොනවද තොරතුරු අපි ගන්න පුළුවන් කියලා. දැන් අපිට මෙතන x වලගේ හොයන්න කියලා කියන්නේ. එහෙනම් මේ රේඛා දෙක සමාන්තරයි. මේක තීරයක් රේඛාවක්. එහෙනම් සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවෙන් කැපීමෙන් සෑදෙන මෙන්න මේව මොනවද මේ? මේ ඉසෙඩ් අකුරු වාගේ තියෙන ඒවා මොනවද වෙන්නේ? ඒකාන්තර කෝණ. එහෙනම් ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මේ කෝණයයි මේ කෝණයයි සමානයි. එහෙනම් මේ කෝණය x නම් මේ කෝණයත් මොකද්ද වෙන්නේ? x. හොඳයි. අපි බලමු. මෙහෙම ගමු. එහෙනම් ACD කෝණය සමානයි
ACD කෝණය මොකද්ද? මේ කෝණය x නම් මේ කෝණයත් x. මම එක සැරේම ලියන්න නැත්නම් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ACD කෝණය සමානයි BAC කෝණය. හේතුව ඒකාන්තර කෝණය. එතකොට ACD කෝණය සමානයි ACD කෝණය කියන්නේ x. මේකන BAC කෝණය කියන්නේ BAC කෝණය කියන්නේ x. එහෙනම් මේ කෝණය x නම් ACD කෝණයත් x. අපි දැන් මේක ලකුණු කරොත් මේ කෝණය x නම් මේ කෝණයත් x. හරි. දැන් එතකොට බලන්න අපිට තවත් මොකක් හරි දත්තයක් දීලා තියෙනවා. දීලා තියෙන්නේ මොකද්ද? මේ BCD කෝණයේ සමච්ඡේදකේ CA කියලා දීලා තියෙනවා. එහෙනම් මේ සමච්ඡේදකයේ මගින් මේ රේඛාව මගින් මේක සමාන කොටස් දෙකකට කැඩෙනවා. එහෙනම් මේක x නම් මේ කෝණයත් මොකද්ද වෙන්නේ? xම වෙනවා. එහෙනම් ACB කෝණය සමානයි x වෙනවා. මොකද ඒකට හේතුව AC සමච්ඡේදකය නිසා. හරි. එහෙමනම් මේ කෝණයත් x බවට පත් වෙනවා. ACB කෝණය x. දැන් බලන්න අපිට x වලාගේ හොයන්න මොන හරි සම්බන්ධයක් තියෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි. මේ කෝණය 2x. මේ කෝණය අංශක 50යි. මේ කෝණ දෙක ගැන මොකද කියන්න පුළුවන්? සමාන්තර රේඛා දෙක මේ තීර්යක් රේඛාවෙන් කැපීමෙන් සෑදෙන මේ ඉසෙඩ් අකුරු වාගේ හැඩයට තියෙන කෝණ ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමානයි. එහෙමනම් මේ DCB කෝණය, ඒ කියන්නේ මේ 2x කියන එක මම කෙටියෙන් ලියන්න. කෙටි ප්‍රශ්න නිසා මුලදී මම වැඩිපුර ලියන්න යන්නේ. මේ කෝණය 2x කියන එක සමානයි මේ කෝණය අංශක 50ට. මොකද්ද හේතුව? මේ සමාන්තර රේඛා දෙක මේ තීර්යක් රේඛාවෙන් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ. මම ලියන්නම් ඒකාන්තර කෝණ කියලා. එහෙනම් 2x සමානයි 50 නම් x කියන්නේ මොකද්ද? 50 බෙදීම 2 x සමානයි අංශක 25යි. දැන් ඇත්තටම කියනවා නම් මේක මෙහෙම ලියාගෙන ගියාම ටිකක් දුර දිගට යනවා. නමුත් සරලව ඉස්සෙල්ලා අපි මේ අගයන් ටික දාලා බැලුවොත් දැන් උදාහරණ වශයෙන් හිතන්න මේක මම එක සැරේ එක දිගට කියන්නම්. මේක D C DC A B E. දැන් අපිට මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේ කෝණය x කියලා දීලා තියෙනවා. මේ කෝණය අංශක 50ක් කියලා දීලා තියෙනවා. දැන් බලන්න එක දිගට අපි මේක හදාගෙන යනවනේ. මේ සමාන්තර රේඛා දෙක මේ තීර්යක් රේඛාවෙන් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. ඒ නිසා මේක x නිසා මේක x. ඒතර මේ කෝණය ගත්තාම මේ AC කියන්නේ මේ කෝණයේ සමච්ඡේදකය කියලා දීලා තියෙනවා. සමච්ඡේදකය කියන්නේ සමාන කොටස් දෙකකට බෙදෙන එක. එහෙමනම් මේක x නම් මේකත් x. ඒතර මේ සමාන්තර රේඛා දෙක මේ තීර්යක් රේඛාවෙන් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. එහෙමනම් මේක x මේක x නම් මේ මුළු එක 2x. ඒතර මේක 50යි. එහෙනම් 2x සමානයි 50යි. අපිට වැඩිපුර ලියන්න නැතුව එක සැරේ සුළු කරලා මේ විදිහට ගන්න පුළුවන්. කොහොම වුණත් අවසාන වශයෙන් ගත්තොත් x වලාගේ අපිට ලැබෙනවා අංශක 25ක්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙනවා. ඊළඟ ප්‍රශ්නය දී ඇති රූපයේ දැක්වෙන දත්ත ඇසුරෙන් A ධන B හි අගය අංශක වලින් සොයන්න. අතර මේ ප්‍රශ්න වලට යමු වෙන ආකාරය තමයි ඊටම වැදගත් වෙන්නේ. මේවා එච්චර අමාරු නැහැ. බලන්න කොහොමද මේක හදන්නේ කියලා අපිට සටහනක් දීලා තියෙනවා. සමාන්තර රේඛා දෙකක්. හරි? තීරයක් රේඛාවකින් කැපෙනවා. ඊට පස්සේ අපිට මේකේ සමච්ඡේදකය දීලා තියෙනවා. මෙහෙම AA කියලා. ඒ කියන්නේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. අපි සමච්ඡේදකය කියනවා. මේකේ සමච්ඡේදකය දීලා තියෙනවා B කියලා තියෙනවා. ඊට පස්සේ මේ සමච්ඡේදක දෙක කිසියම් තැනකදී හම්බ වෙනවා. හරි. ඒතර ලක්ෂ ලකුණු කළා මොකුත් නැහැ. අපිට කියනවා A ධන B වල අගය සොයන්න කියලා. අපෙන් අහන්නේ A ධන B වල අගය.
දැන් බලන්න අපි A ධන B වලගේ ලබා ගන්න මොකද්ද භාවිතා කරන්න පුළුවන් ක්‍රමය? සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපිලා තියෙනවා. මොකද්ද මේ 2A 2B කියලා කියන්නේ? එක ළඟ තියෙන කෝණ එක සමීපයේ තියෙන කෝණ මිත්‍ර කෝණ. එහෙනම් අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපීමෙන් සෑදෙන මිත්‍ර කෝණ පරිපූරකයි. නැත්නම් මිත්‍ර කෝණ වල එකතුව අංශක 180යි. එහෙනම් මේ කෝණයයි මේ කෝණයේ එකතුව අංශක 180. එහෙනම් මේ කෝණය කියන්නේ A ධන A මෙතන කෝණය කියන්නේ B ධන B ඔය එකතුව අංශක 180යි. එහෙනම් 2A ධන 2B සමානයි 180යි. අපි සාධක පාඩමේ ඉගෙන ගත්තා. මෙතන A වලට දෙකක් පොදුයි B වලට දෙකක් පොදුයි දෙකක් පිටර ගත්තාම A ධන B සමානයි 180යි. දැන් අපිට හොයන්න තියෙන්නේ A ධන B. A ධන B හොයන දෙක අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. එහෙනම් A ධන B සමානයි 180. මෙතන දෙක වැඩි කිරීම A ධන B කියන්නේ දෙක අනිත් පැත්තට ගියාම බෙදීමක් බවට පත් වෙනවා. එහෙමනම් A ධන B සමානයි 180 දෙකෙන් බෙච්චාම 18 දෙවරක් 9යි බිඳුවයි. A ධන B සමානයි අංශක 90යි. ඊළඟ ප්‍රශ්නය අපිට යොමු වෙන්නේ ලක්ෂයක් වටා කෝණ පිළිබඳව සිද්ධාන්තය අසුරු කරගෙන තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. B නම් ලක්ෂයක පිට කෝණ රූපේ දැක්වෙයි. ඒ අසුරෙන් P ධන කිව්වේ අගේ සොයන 1998 අවුරුද්දේ දීලා තියෙන්නේ. අපිට රේඛා කිහිපයක් දීලා තියෙනවා ලක්ෂයක් වටා හමු වෙලා තියෙන. මේකම ලක්ෂයක් වටා මේක තියෙන්නේ. 3P Q P 3Q මෙතන ලක්ෂය B කියලා නම් කරලා තියෙනවා. කමක් නැහැ. මේ ලක්ෂය වටා තියෙන කෝණ 3Q 3P QP. අපෙන් අහන්නේ මොකද්ද? P ධන Q වල අගේ සොයන්න. එහෙනම් අපි දන්නවා ලක්ෂයක් වටා කෝණ කියන්නේ කීයද? අංශක 360යි. එහෙනම් ලක්ෂයක් වටා කෝණ කෝණ කියලා ලියන්න පුළුවන්. අංශක 360 නිසා මම මේ කෙටියෙන් ලියන්නේ එහෙනම් මේ ලක්ෂ්‍ය වටා කෝණවල එකතුව කොච්චර වෙන අංශක 360යි. එහෙනම් 3P ධන Q ධන P ධන 3Q සමානයි අංශක 360යි. දැන් අපි මේක සුළු කරමු. 3P තියෙනවා P තියෙනවා 4P ධන Q තියෙනවා 3Q තියෙනවා 4Q සමානයි 360යි. එහෙනම් 4 දෙකටම පොදුයි. 4 පිටට ගත්තොත් P ධන මෙතන 4 පිටට ගත්තාම ධන Q සමානයි 360යි. එහෙනම් P ධන Q මේක තමයි අපෙන් අහන්නේ. P ධන Q සමානයි මෙතන තියෙන්නේ වැඩි කිරීමක් සමානලක් වෙන අනිත් පැත්තට ගියාම බෙදීමක්. එහෙනම් 360 බෙදීම 4. එහෙනම් P ධන Q සමානයි 36 4 වරක් 9යි බිඳුවයි 90යි. එහෙනම් P ධන Q වල වටිනාකම අංශක 90යි. එක්දහස් 97 අවුරුද්දේ ජ්‍යාමිතියෙන් දීලා තියෙන කෙටි ප්‍රශ්නෙට අපි යොමු වෙනවා. මේ කෝණය y මේ කෝණය අංශක 30යි මේ කෝණය අංශක 80යි මේ කෝණය x මේ කෝණයත් x. එහෙනම් අපෙන් අහනවා ප්‍රශ්න දෙකක්. කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක x හිත් y හිත් අගේ සොයන්න. x වල අගේ හොයන්නේ කොහොමද? පළවෙනි කොටස. x වල අගේ. මොකක්ද අපි දන්න දත්තය? රේඛා දෙකක් සමාන්තරයි කියලා දීලා තියෙනවා. රේඛා දෙකක් සමාන්තර නම් ඒකාන්තර කෝණ සමානයි, අනුරූප කෝණ සමානයි, මිත්‍ර කෝණ පරිපූරකයි.
එහෙනම් මොකද්ද ගන්න පුළුවන් සම්බන්ධය? මේ සමාන්තර රේඛා දෙක මේ තීර්යක් රේඛාවෙන් කැපුණා. එහෙමනම් මෙහෙම ගත්තොත් මේ තියෙන ඒවා මොන වගේවද මේ? ඒකාන්තර කෝණ. එහෙමනම් මෙන්න මේ x කියන එක මෙන්න මේ කෝණයට සමානයි. ඒකාන්තර කෝණ සමාන නිසා මේ දෙක ඒකාන්තර කෝණ. එහෙනම් මේක සමානයි. ඒකාන්තර කෝණ සමාන නිසා කෝණ සමාන නිසා මේ කෝණය x නිසා මේ කෝණයත් x. එහෙනම් x සමානයි අංශක 30යි. හරි. ඊළඟට දෙවෙනි එක y වල අගය සොයන්න. කොහොමද y වල අගය හොයන්නේ? දැන් අතර වෙනත් સિદ્ધාන්ත තියෙනවා. අපි ඉදිරියේදී ත්‍රිකෝණ ගැන ඉගෙන ගන්නවා, ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ගැන ඉගෙන ගන්නවා. මේ වගේ විවිධව භාවිතා කරලා මේ ගැටලු විසඳන්න පුළුවන්. හැබැයි අපි දන්නේ සරල රේඛා, සමාන්තර රේඛා, ලක්ෂයක් වටා කෝණ මේ වගේ මේ මූලික මූලධර්ම කීපයක් විතරයි. ඒ නිසා අපි මේ මූලික මූලධර්ම විතරක් පාවිච්චි කරලා මේ ගැටලුව විසඳන්න උත්සාහ කරමු. දැන් අපි ඊළඟට අහනවා දෙවෙනි එක y වල අගය සොයන්න. දෙවෙනි කොටස. දැන් y වල අගය හොයන්නේ කොහොමද බලන්න? මේ දෙක සමාන්තරයි. එහෙමනම් y වල අගයක් අපි ලබා ගන්න පුළුවන් ක්‍රමය මොකක්ද? දැන් මේ දෙක සමාන්තරයි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් සමාන්තර රේඛා දෙකක් මෙතන හම්බ වෙන කෝණ ගත්තොත් මේ කෝණයයි මේ කෝණයයි මිත්‍ර කෝණ. ඒතර මේ දෙක එකතු කරොත් අපිට 180යි කියලා කියන්න පුළුවන් මිත්‍ර කෝණ පරිපූර්ණක නිසා. නමුත් මෙතන කෝණය අපි දන්නේ නැහැ. හැබැයි මෙතන කෝණය අපිට ගන්න පුළුවන් y වලින්. ඇයි? මේ රේඛා දෙක සමාන්තර නිසා මේ සමාන්තර රේඛා දෙක මේ තීර්යක් රේඛාවෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මේක y නම් මේකත් y. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෝණය y. මෙතනත් එතකොට ඒකාන්තර කෝණ සමානයි. එතකොට මේ කෝණයත් අපිට y කියලා ගන්න පුළුවන්. දැන් එතකොට බලන්න මේ රේඛා දෙක සමාන්තරයි. එහෙනම් මිත්‍ර කෝණ වල එකතුව අංශක 180. අපි දෙවෙනි එක ගමු. මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි. ඒක එක පොයින්ට් එකක්. අනික් කාරණේ තමයි සමාන්තර රේඛා දෙක නිසා මේ ඒකාන්තර කෝණ නිසා මේ කෝණය y නිසා මේ කෝණයත් y. හා ඒකාන්තර කෝණ. මම මේක ලකුණු කරා ඔබට තේරුම් ගන්න පහසු වෙන මම ඒක ලිව්වා. එහෙමනම් දැන් මිත්‍ර කෝණවල එකතුව 180 නිසා මේ දෙකේ එකතුව 180. ඒ කියන්නේ x ධන x කියන්නේ 2x නැත්නම් x ධන x ධන මෙතන කෝණය 80 ධන y. මේ ඔක්කොම එකතුව මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් x වලගේ අපි දැනටම දන්නවා අංශක 30යි කියලා. එහෙනම් අංශක 30යි ධන අංශක 30යි ධන අංශක 80යි ධන y සමානයි 180යි. මේක සුළු 30යි 60යි 60යි 80යි. 60යි 80යි කීයද? 140යි. 60යි 80යි. බිඳුවයි 8යි 6යි 14යි 140යි. එහෙනම් 140යි ධන y සමානයි 180. එහෙනම් y වලගේ හොයන්නේ කොහොමද? 140 අනිත් පැත්තට ගෙනියනවා. එහෙනම් 180 ඍණ 140. ධන 140 අනිත් පැත්තට ගියාම ඍණ 140ක් වෙනවා. එහෙනම් 180 140ක් අඩු වෙච්චාම 40යි. බිඳුවයි 8න් 4ක් 4යි 1 එකක් බිඳුවයි. එහෙනම් y වලගේ වෙන්නේ 40යි. එහෙනම් අපිට උත්තර දෙකක් ලැබෙනවා. x සමානයි අංශක 30යි y සමානයි අංශක 40යි. අතර මේවා ගොඩක්ම සරල ගන්නුත් නෙවෙයි, ගොඩක්ම අමාරු ගන්නුත් නෙවෙයි. හැබැයි මේක අදහස තේරුම් අරගෙන ඔබ නැවත තනිවම මේක හදලා උත්තරේ ගන්න පුළුවන් ද බලන්න. මේක කීප සැරයක් කරපුවාම ඔබට මේක තුල තියෙන સિદ્ધාන්තය වැටහෙනවා. වඩාම වැදගත් වෙන්නේ ගණන් හදලා උත්තර ගන්න එක නෙමෙයි. මේ හදනකොට ඔබට මේක හිතන විදිය ඔබට තේරෙනවා. හිතන විදිය හිතෙනවා. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. හිතන විදිය හිතුවොත් තමයි, හිතන විදිය හිතුනොත් තමයි ඔබට ඇත්තටම මේවා નિરાයාසයෙන්ම කරන්න පුළුවන් වෙන්නේ, මේ විෂයට ආසාවක් ඇති වෙන්නේ. ඒ නිසා මේවා නැවත නැවත උත්සාහ කරන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිවම මේ විෂය කොටස් ගැන ආසාවක්, උනන්දුවක් ඇති වෙලා මේ කොටස්, මේ ජ්‍යාමිතිය වාගේ කොටස් ඊටාම හොඳින් උත්තර ලියන්න පුළුවන් වෙයි. හැබැයි එකක් මතක තියාගන්න, මේක හරියටම දන්න, පැහැදිලිව වටහාගත්තු කෙනෙක්ගෙන් අහගත්තොත් තමයි ඔබට ඊටාම පහසුවෙන් මේ විෂය කොටස් ධාරණය කරගන්න පුළුවන් වෙන්නේ. හිතට ගන්න පුළුවන් වෙන්නේ.
ඊළඟ ගැටලුවත් එක්ක ඔබ තවත් අලුත් දැනුමක් ලබා ගන්නවා. 1996 අවුරුද්දේ දීලා තියෙන ජ්‍යාමිතිය ප්‍රශ්නය. දී ඇති රූපේ AB සමාන්තරයි CD වෙයි. y අගය x ඇසුරෙන් සොයන්න. දැන් අපිට දීලා තියෙනවා සමාන්තර රේඛා දෙකක් මෙහෙම. දීලා මේක P කියලා ලක්ෂයේදී කැපෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි. ABCD ABCD කියලා මේ රේඛා දෙක දීලා තියෙනවා. මෙතන P කියලා දීලා තියෙනවා. මෙතන 3x කියලා මේක මාක් කරලා තියෙනවා, ලකුණු කරලා තියෙනවා. මෙතන x කියලා ලකුණු කරලා තියෙනවා. මේ කෝණය y කියලා ලකුණු කරලා තියෙනවා. දැන් අපෙන් අහනවා y සහ x y අගයේ x ඇසුරෙන් සොයන්න. y වල අගය අපි x ඇසුරෙන් හොයන්න. දැන් බලන්න අපි කොහොමද මේකට පිවිසෙන්නේ? මේ y වල අගය x වලින් හොයන්නේ කොහොමද? මෙතන සමාන්තර රේඛා කියලා ගත්තත් ගන්න වෙන්නේ මෙතන මේ රේඛාව සහ මේක. එකම දිගට යන තීර්යක් රේඛාවක් නැහැ. එතකොට මිත්‍ර කෝණ, අනුරූප කෝණ, ඒකාන්තර කෝණ කියන කතාව කෙලින්ම මෙතන කියන්න බෑ. අපේ ලක්ෂයක් වටා කෝණත් නෙමෙයි. සරල රේඛාවක් මත තව සරල රේඛාවක් පතිත වෙලා ගිහලා එහෙම ගන්නත් බෑ. එහෙනම් මේක මොනවා හරි අපි දන්න સિદ્ધාන්තයක්, දන්න කාරණයකට කිසියම් ගලප ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ වගේ ඒවට අපි කියනවා සමහර වෙලාවට අපිට දීලා තියෙන තොරතුරුත් එක්ක අලුතෙන් දෙයක් මේකට එකතු කරන්න ඕන. අලුතෙන් එකතු කරනවා කියන්නේ අලුතෙන් නිර්මාණය කරන්න ඕන. එහෙනම් ඔබට කිසියම් නිර්මාණයක් මෙතෙන්දි කරන්න සිද්ධ වෙනවා. එතකොට කොහොමද අපි ජ්‍යාමිතීය ගැටලුවක් විසඳන්න නිර්මාණයක් කරන්නේ? මේක තමයි ඔබ දැනගන්න ඕන ඊටාම වැදගත් සුවිශේෂී කාරණය. අපි කොහොමද නිර්මාණයක් කරන්නේ? අපි ඇත්තටම නිර්මාණයක් කරන්නේ ආවට ගියාට නෙමෙයි. මොනවා හරි තියෙන අපි දන්න ප්‍රමේයවල් ගැන හිතලා ඒ ප්‍රමේයයකට ගැළපෙන විදිහට තොරතුරු ලබා ගන්න අපි පොඩි සටහනක් අඳින එක තමයි මේ නිර්මාණයක් කරනවා කියලා කියන්නේ. නැත්නම් මේ නිර්මාණයක් කියන්නේ ප්‍රාතිහාර්යයක් නෙමෙයි. සමහර කෙනෙක් නිර්මාණයක් කරපුවාම වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා මේ හරි ප්‍රාතිහාර්යයක් කරනවා වගේ වැඩක් මේ කරන්න කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. ඔබ දන්න ප්‍රමේයවල් ප්‍රයෝජනෙට අරගෙන ඒකට අනුබද්ධ වෙන විදිහට ඒකට ගැළපෙන විදිහට කිසියම් සටහනක් තොරතුරු ටිකක් ඉදිරිපත් කර ගැනීම තමයි සකසා ගැනීම තමයි මේ නිර්මාණයක් කිරීම කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී අපි නිර්මාණයක් කරන එක හිතන්නේ කොහොමද කියලා හිතන්නේ. දැන් මේ අපි සමාන්තර රේඛා ගැන කතා කරන්නේ. මේ p ලක්ෂයේ y තියෙන්නේ. එහෙමනම් සමාන්තර රේඛා ගැන කතා කරනවා නම් සමාන්තර රේඛා ආශ්‍රිතව නිර්මාණයක් කර ගැනීම අපිට ඉතාම පහසුයි. වෙනත් නිර්මාණයක් තියෙනවා. නමුත් අපි දන්න විදිහට මම මෙහෙම දෙයක් කරනවා. මේ රේඛා දෙක සමාන්තරයි. මම තව රේඛාවක් අඳිනවා. අපි සාමාන්‍ය නිර්මාණයක් මෙහෙම තිත්තිරි වලින් ලකුණු කරන්නේ. මෙහෙම තවත් සමාන්තර රේඛාවක් අපි ලකුණු කරමු මේ p ලක්ෂය හරහා. දැන් බලන්න මේ රේඛා දෙක සමාන්තරයි, මේ රේඛා දෙක සමාන්තරයි. ඒ නිසා අපිට මේ කෝණ ගැන බය නැතුව යමක් කියන්න පුළුවන්. මේ රේඛා දෙක සමාන්තර නම් මේ සමාන්තර රේඛා දෙක මේ තීරයක් රේඛාවෙන් කැපුණාම මේ ලැබෙන කෝණය ඒකාන්තර කෝණය. එහෙනම් මේක 3x නම් මේ කෑල්ල 3x. එතකොට මේ රේඛා දෙක සමාන්තර නම් මේක තීරයක් රේඛාව. එහෙම කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මේ කෝණය සමානයි මේ කෝණය. එහෙනම් නිර්මාණය මොකද්ද අපි නිර්මාණය කළේ? p හරහා මෙන්න මේකයි නිර්මාණය. p හරහා AB සහ CD AB හා CD ට සමාන්තරව රේඛාවක් නිර්මාණය කරමු. දැන් අපි නිර්මාණයක් කරා. එහෙම නිර්මාණය කරපුවාම මේවා සමාන්තර රේඛා ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මේ කැල 3x නම් මේක 3x. මේක x නම් මේක x. එහෙනම් y කියන්නේ මොකද්ද? අපි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමාන බැවින්. අපි කෙලින්ම කියනවා මෙතන මේ කැල 3x මේ කැල x. එහෙනම් y කියන්නේ 3x ධන x. y සමානයි 3x ධන x y සමානයි 4x. නිර්මාණය p හරහා AB ට සහ CD ට සමාන්තරව රේඛාවක් නිර්මාණය කරමු. දැන් ඒකාන්තර කෝණ සමාන බැවින් y සමානයි 3x ධන x. ඒ කියන්නේ y සමානයි 4x. 1996 අවුරුද්දේ තවත් කෙටි ප්‍රශ්නයක් දීලා තියෙනවා මේ ජ්‍යාමිතිය මේ කොටසට අදාළව.
අපිට රූප සටහනක් දීලා තියෙනවා මෙන්න මේ වගේ රූප සටහනක්. රේඛාවක් මෙහෙම කැපිලා තියෙනවා. මේක A මේක B කියලා කෝණ දෙකක්. මේක R සහ B. A සහ P. AP R සහ B. අපෙන් අහන්නේ P අංශක 105 නම් R හි අගය සොයන්න. P අංශක 105යි. P වලගේ අපිට දීලා තියෙනවා අංශක 105යි කියලා. එහෙමනම් P වලගේ 105 නම් මේක සරල රේඛාවක්. සරල රේඛාවක් මත කෝණ කියන්නේ 180යි. එහෙනම් A ධන P කියන්නේ 180යි. P වලගේ 105ක් කියලා දීලා තියෙනවා. A ධන P කියන්නේ 105යි. සමානයි 180යි. එහෙමනම් A වලගේ ගන්න පුළුවන් 180 ඍණ 105. 10න් 5ක් 5යි. මෙතන තියෙන 7යි 7න් බිඳුවක් 7යි 1 1ක් බිඳුව. අංශක 75යි. එහෙනම් A වලගේ අංශක 75යි. අපෙන් අහන්නේ දැන් අපි A වලගේ ලබා ගත්තා. මෙතන අහන්නේ A සමානයි Bද? A සමානයි B කියලා දීලා තිනවා R වලගේ අහන්න. දැන් A සමානයි B කියන එහෙනම් B වලගේ දන්නවා. මෙතනත් අපි ගත්තොත් මේකත් සරල රේඛාවක්. එහෙනම් R ධන B කියන්නේ 180යි. R ධන B කියන්නේ 180යි. R ධන B කියන්නේ මොකද්ද? B කියන එක A වලට සමානයි කියලා මේකේ දත්තයක් විදිහට දීලා තියෙනවා. A සමානයි B කියලා. එහෙනම් B වෙනුවට මට A කියලා ගන්න පුළුවන්. සමානයි 180යි. දැන් අපි මේ A වලගේ හෙව්වා අංශක 75. එහෙනම් R ධන 75 සමානයි 180යි. එහෙමනම් R සමානයි 180 මේ ධන 75 නිපතට ගියා ඍණ 75ක් වෙනවා. එහෙනම් R සමානයි 10න් 5ක් 5යි 10ක් වෙන්නේ මෙතන එකක් ගත්තාම මෙතන 7යි තියෙන්නේ 7න් 7ක් බිඳුවයි. මෙතන එකක් තියෙනවා. එක මෙතන අඩු වෙන එකක් නෑ 105යි. එහෙනම් R වලගේ වෙන්නේ අංශක 105යි. ජ්‍යාමිතිය සරල රේඛා ආශ්‍රිත කෙටි ප්‍රශ්නවල අපි සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නය. 1995 අවුරුදු ප්‍රශ්නය. 1999 මේ වගේම ප්‍රශ්නයක් දීලා තියෙනවා. පළවෙනි කොටස හරියට මේක දෙකම එකම සමානයි. අපි බලමු දී ඇති රූපයේ දක්වා ඇති දත්ත අණුව A ධන B C හිතගේ අංශක වලින් සොයන්න. අපිට රූපයක් දීලා තියෙනවා. මෙහෙම සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපෙනවා. ඊට පස්සේ මේකේ දීලා තියෙනවා B සහ A 99 ප්‍රශ්නේ දීලා තිබුණේ සමච්ඡේදයක. නමුත් මේක සමච්ඡේදක නෙමෙයි B සහ A. මෙතන A සහ B. මේ ශීර්ෂයේ C කියලා මේ කෝණය දීලා තියෙනවා. දැන් අපෙන් අහනවා A ධන B C අගේ සොයන්න. A ධන B වල අගේ ලබාගන්නේ කොහොමද? අපි දන්නවා මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපීමෙන් සෑදෙන මිත්‍ර කෝණ පරිපූරකයි. මිත්‍ර කෝණ වල එකතු අංශක 180යි. එහෙනම් මිත්‍ර කෝණ මම කෝණ කියලා මෙහෙම ලියන්නම්. කෝණ කියලා ලියන්න පුළුවන්. පරිපූරක නිසා. ඒ කියන්නේ 180 නිසා B ධන A ධන A ධන B මේ ඔක්කොම එකතු අංශක 180යි. එහෙනම් B A කියන්නේ 2A ධන B කියන්නේ 2B සමානයි 180යි. එහෙනම් දෙකක් පිටර ගන්නවා පොදු නිසා A ධන දෙකක් පිටර ගත්තාම ඉතුරු වෙන්නේ B සමානයි 180යි. එහෙනම් A ධන B සමානයි 180 දෙක වැඩි කිරීමේ ධන B තියෙන දෙක අනිත් පැත්තට ගියම බෙදීමක් වෙනවා. බෙදීම 2යි. එහෙනම් A ධන B සමානයි දෙවරක් 9 18යි බිඳුවට දෙවරක් බිඳුවයි අංශක 90යි. එහෙනම් A ධන B වලගේ අංශක 90යි.
මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස අපිට අහන්නේ C වල අගය අංශක වලින් හොයන්න කියලා. දැන් එතකොට C වල අගය ලබා ගන්න මෙතන අපි A ධන B කියන එක අංශක 90ක් කියලා අපිට පළවෙනි කොටසෙන් ලැබුණා. එහෙනම් C වල අගය ලබා ගන්නේ කොහොමද? දැන් අපි දන්නවා මේක A ධන B දන්නවනම් C වල අගය හොයන්න මේ ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණය සැලකුවොත් අපිට පුළුවන්. නමුත් අපි තාම ආරම්භක අවස්ථාව විතරයි සමාන්තර රේඛා ගැන විතරයි අපි දන්නේ. ප්‍රතිමුඛ කෝණ ගැන විතරයි දන්නේ. ලක්ෂයක් වටා නැත්නම් රේඛාවක එකම පැත්තේ පිහිටි කෝණ ගැන විතරයි දන්නේ. ඒ නිසා අපි වඩා ගැඹුරට යන්නේ නැහැ. සමාන්තර රේඛා වලින් මේ ගැටලුව විසඳන්න අපි උත්සාහ කරනවා. එහෙමනම් මෙතන මම කරන්නේ හොඳම දේ තමයි මේ C හරහා සමාන්තර රේඛාවක් මම නිර්මාණය කරනවා. එතකොට අපිට කෝණ අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. එතකොට මේ රේඛා දෙක අපි නිර්මාණය කරනවා C හරහා. අතන C කියන්නේ මෙතන කෝණය දීලා තියෙන. නමුත් මම වෙන කියන්න විදියක් නැති නිසා මම C හරහා කියලා කියනවා. C හරහා සමාන්තර රේඛාවක් සමාන්තර කියලා මම ලියන්නේ නැහැ. දැන් මේක සංකේතවත් කරනවා. සමාන්තර රේඛාවක් නිර්මාණය කරමු. එහෙම නිර්මාණය කරපුවාම අපිට ලැබෙන ඒකාන්තර කෝණ මොනවද? මෙන්න මේ කෝණය A නම් මේ කෝණයත් A. ඒ වගේ මේ රේඛා දෙක සමාන්තර නම් මේ කෝණය B නම් මේ කෝණයත් B. එහෙනම් මේ C කියන්නේ A සහ B වල එකතුව. ඒකාන්තර කෝණ සමාන නිසා මෙතන C කියන එක සමානයි කියලා අපිට එනවා. මේ පැත්තෙන් A මේ කොටස, මේ පැත්තෙන් B මේ කොටස A ධන B. නමුත් අපි දන්නවා A ධන B කියන්නේ අංශක 90යි. A ධන B සමානයි අංශක 90 නිසා අපිට A ධන B වෙනකොට අංශක 90ක් කියලා දාන්න පුළුවන්. එහෙනම් C වල අගයත් වෙන්නේ අංශක 90යි. Learn from expert.